ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීම උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා ආර්යා වනාදී ඇතුගල් පිටියේ පුංචි දියණියගේ ආදරණීය දෙමාපියන් දායකත්වය දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය 2021 අගෝස්තු මාස 14 වන දිනට එනම් අදින්ට පළමු උපන්දිනයේ යෙදෙන ආර්යා වනාදී ඇතුගල් පිටියේ පුංචි දියණියට නිදුක් නිරෝගී යහපත් අනාගතයක්ම ලැබේවා. අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් සීලම ස්වාමින් වහන්සේලාටත් ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. දෙමාපියන්ට ඥාති මිත්‍රාදී නැතුළු ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තානුදිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන පස්සති. ගිහි අප සක්කාය දිට්ඨිය තවදුරටත් අඩු කරගන්නා ආකාරය. ඒ තමයි මට ලැබී තිබෙන මාතෘකාව. අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි. ගිහි අප පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ගිහි පැවිදි ભેදයකින් තොරව පෘථග්ජන සමාජය සක්කාය දිට්ඨිය තුල තමයි ඉන්නේ. එතකොට සක්කාය දිට්ඨියට බැඳෙන එක මිනිසුන් අතෙන් සිදුවෙන වරදක්, සංයෝජනයක්, දුක් රැස් කිරීමක්. එතකොට සක්කාය දිට්ඨිය කියන කාරණාව ගැන සම්බන්ධයෙන් ගත් කල නොබැඳී ඉන්න එක, එහෙමත් නැත්නම් තුනී කර ගැනීමයි ආරම්භ වෙන්න ඕන. දහම් පෙළවල් ඔස්සේ මම දකින්නේ ධර්ම ශ්‍රවණය කර වැටහෙනකොට සක්කාය දිට්ඨිය කැඩීම ආරම්භ වෙන්නේ සෝවාන් වීමෙන්, රහත් වීමෙන් තමයි ඉවර වෙන්නේ. එතකල්ම ඒක නෑ, එහෙම නෙවෙයි. ඒ තමයි තුනී කර ගැනීම කියලා කියන්නේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් පැත්තල් දක්වා මේක තුනී කරන්න තිබෙනවා. ආරම්භයේදී මේ වචන ටික මම ගැඹුරෙන් ප්‍රකාශ කළාට එහෙම එකපාරටම ගැඹුරට යන්න මම සූදානම් නැහැ. ශුන්‍යලෝක සූත්‍රයේ දහම් පාඨයක් ගත්තට මාතෘකා පාඨයේ වශයෙන් එකෙන් නෙමෙයි මම මේක සූදානම් මේ පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ තිබෙනවා චූලවේදැල්ල කියලා සූත්‍රයක්. මෙය ධම්මදින්න රහත් මෙහෙණිය සොකීය ගිහි කල ස්වාමි පුරුෂයා කරමු කළ දිගු සාකච්ඡාවක්. මම ඒක විවිධ අවස්ථාවල ප්‍රකාශ කරලා ඇති අවස්ථාව. ඒ සදහම් තේරුම් ගන්න ගමට වැඩි අවස්ථාවේදී නිවසට නොගොස් සිටින විට ඒ ගෙදරින් ආසාවෙන් දැන් ඇවිදින් ඉන්නේ කියලා හිතාගෙන ඒකේ දහම් දනුව පරීක්ෂා කරන එක තමයි මේ සාකච්ඡාව විසාක සිටුවරයා. දිගු සාකච්ඡාවක්. ඒක ඔක්කොම විස්තර කරන්න නෙමෙයි මම මේ ගත්තේ. මේ සමාජයේ කල්පනා කරන ආකාරයක් තියෙනවා සක්කාය දිට්ඨිය පිළිබඳව. ඒකේ පවතින වැරද්ද පෙන්වා දෙමින් අදාළ කරුණු පැහැදිලි කරන්නයි මේ ගත්තේ. එතකොට මෙන්න මෙහෙමයි මේ විසාක සිටුවරයා මේ ධම්මදින්නාවකින් මේක විමසන්නේ. සක්කායෝ සක්කායෝති අය්‍යෝ උච්චති. කතමෝනුකෝ අය්‍යෝ සක්කායෝ උත්තෝ භගවතාති. අය්‍යෝ කියන්නේ ආර්යාවෙනි කියන එක. ආර්යාවෙනි සක්කාය කියලා කියනවා. කොපමණකින්ද බුදුරජාණන් වහන්සේ සක්කාය දේශනා කරලා තියෙන්නේ.
එහෙමයි මේ අහලා තියෙන කාරණේ තියෙන්නේ. අන්න එතකොට අපි ඔය කවුරුත් කියලා දෙන විදිහක් නෙවෙයි. පොතෙන් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විදිහ නෙවෙයි. මේ චුල්ල වේදාලේ සූත්‍රය සඳහන් ගැඹුරු විදිහ තේරුම් ගත්තාම තමයි අපට සක්කාය සමුදය හෝ සක්කාය නිරෝධය දෙකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කියන්නේ සසරට සක්කායට බැඳෙන ප්‍රතිපදාව. පෘථග්ජන කියන පුද්ගලයා ඉන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ. සම අනුග්‍රහක බවතුන් අහන්නේ තුනී කරගන්න ආකාරය අඩු කරගන්න ආකාරයනේ. ඒ නිසා ඒක ගැඹුරින් වටහා ගන්න වෙනවා. කොහොමද ඊට පස්සේ නැත්තම් මේ රහත් මෙහෙණිය දීලා තිබෙනා උත්තරේ තිබෙන්නේ? පංචකෝ ඉමේ ආවුසෝ විසාක උපාදානක්ඛන්දා සක්කායෝ උත්තෝ භගවතා. මොකක්ද ඒකෙන් පෙන්වන්නේ? මේ සිංහලෙන් පසුව පැහැදිලි කරන්නම් මම. සයති ඉදං රූපෝපාදානක්ඛන්தோ වේදනෝපාදානක්ඛන්தோ සංඤ්ඤෝපාදානක්ඛන්தோ සංඛාරෝපාදානක්ඛන්தோ විඥානෝපාදානක්ඛන්தோ ඉමේකෝ ආවුසෝ විසාක පංච උපාදානක්ඛන්දා සක්කායෝ උත්තෝ භගවතාති. හරි. දැන් මේක අපි සිංහලෙනුත් අහලා ඊට පස්සේ බලමු මේ අපි සහ අපේ අවබෝධය සහ මේ කරුණු පැහැදිලි කිරීම අතර තිබෙන වෙනස මොකක්ද කියන එක පිළිබඳව. ඇවැත්ත විසාකයනි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයට පත්‍ය වූ ස්කන්ධ පහ සක්කායයි වදාරන ලද්දේය. උපාදානයට පත්‍ය වූ ස්කන්ධ පහටයි සක්කාය කියන්නේ. හරිද? ඒ කෙසේ දෙයත් රූපෝපාදානස්කන්ධය, වේදනාෝපාදානස්කන්ධය, සංඥාෝපාදානස්කන්ධය, සංඛාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධයයි. එවත විසාකයනි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පංච උපාදානස්කන්ධය සක්කායයි වදාරන ලදී. සක්කාය. දැන් එහෙමනම් අපට සක්කාය දැනගන්න මොකද්ද දැනගන්න ඕන? උපාදානයට හේතු වෙන්නා වූ ස්කන්ධ පහට සක්කාය කියනවා. ස්කන්ධ පහ උපාදානය කර ගැනීම තුළින් දිට්ඨි බවට පත් වෙනවා. එතකොට පෘථග්ජන කියන පුද්ගලයා ස්වකීය ජීවිතය තුළ උගතෙක් වෙන්න පුළුවන් නම් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්, ධනවතෙක් වෙන්න පුළුවන්, දුප්පතෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඔහුට රැකියාවට යම්කිසි සීමාවක් තියෙනවා වගේ බුදු සමය අනුවගත් කල ඔහු ඉන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ මේක තේරුම් ගන්න නැති තාක්කල්. දැන් බලන්න ඇතැම් පොතපත සහ ඇතැම් අය මේ කය සක්කාය කියලා තාමත් කියමින් ඉන්නවා, නැත්නම් අර්ථ දක්වලා තිබෙනවා. දැන් මොකද්ද මේ පෙන්වන්නේ? උපාදානයන්ට හේතු වුණා වූ ස්කන්ධ පහ සක්කාය. මේකයි සක්කාය නම් එහෙනම් එක සැරේයි වෙන්න ඇති උපාදානය වෙන්නේ. නමුත් උපාදානය වෙන්නේ එක සැරේද? උපාදානය ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතින් අරමුණෙන් අරමුණට සිදුවෙන දෙයක්. එහෙනම් අරමුණක් තුළ තියෙන්න ඕන දෙයක් නේද සක්කාය කියන්නේ? අන්න එහෙමයි අපි මේක ක්‍රමයෙන් ගැඹුරට පැහැදිලි කරමින් ඇවිදින් තිබෙන්නේ. ඉතින් මේ බඳු මාතෘකා ඉදිරිපත් කරන එකේ වටිනාකම තමයි අදාළ තැන ත්‍රිපිටකයේ ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කරන්න අපට ගන්න පුළුවන්. එතකොට අපි මේක හිතුවක්කාර හදලා කියන බණක් වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ පවතින දේනේ. පාලියෙන් පවතින දේ. සමහර විට සිංහලට යම් යම් වචන වල වෙනස්කම් තියෙන්න පුළුවන්. අපිට ඒවා හදා ගන්නත් පුළුවන්. එතෙමනම් අපි දැන් මොකද්ද උපාදානයන්ට හේතු වෙන්නා වූ ස්කන්ධ පහනේ සක්කාය කියන්නේ? ස්කන්ධ පහ වෙන අය උපාදානයන්ට හේතු වීම වෙන අය. දැන් එතකොට කොහෙන්ද බැඳෙනව ඇත්තේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් නේද බැඳෙනව ඇත්තේ. දැන් අපි ගන්න අර මම ඉදිරිපත් කරන අනිකුත් ඔය තවත් සූත්‍රයක් සඳහන් කරනු ලබනවා අසුතවන්ත කියලා පසුගිය දේශනාවෙත් කළා මන් දන්න හැටියට. ඒකෙත් පැහැදිලි කරන කාරණයක් තමයි පෘථග්ජන කියන පුද්ගලයාට මේ
කයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. නමුත් සිතට එන දේ වේගයෙන් හටගෙන නැතන හටගත්ත ගමන් නැතන සිතට එන දේ තුල මම කෙනෙක් කියලා ඉන්නවා කියන එක තේරුම් ගන්න බෑ, නිසා කඩන්න බෑ කියලා. ඒ මම යනු එතකොට කෙනෙක්ද දිට්ඨියක්ද? ඒ දිට්ඨි කියන්නේ අන්න ඒකනේ. එහෙනම් අපි මේක තව ටිකක් පෙදලි කරගන්න බලමු. ජීවිතය මෞකුසින් ඇරඹී ජීවිත අවසානයේ කෙලවර වුණාට පුද්ගලයෙක් වශයෙන් ගත් කල මේ ජීවිතය ගෙවෙන්නේ මොහොතින් මොහොත. මොහොතින් මොහොත ගෙවෙනු ලබන්නේ අරමුණෙන් අරමුණ. අරමුණෙන් අරමුණට ඉපද වෙන්නේ නැසන ජීවිතයක් තිබෙන්නේ. අරමුණ උපදිනු ලබන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතින් කියන දොරවල් හයෙන්. එහෙනම් සක්කාය පහළ වෙන්න ඕන කොහෙන්ද? දොරවල් හයෙන්. ඒකයි තේරුම් ගන්න ඕන. දොරවල් හයෙන් පහළ වෙන්න උදව් වෙන්නේ මොනවද? අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තිබෙනවා. දොරවල් හය අරමුණු ගන්න සකස් කරගත්තා වූ කැමරා විශේෂයක් වගේ සූදානම් කරගත්ත දෙයක්. දොරවල් හය අරමුණු ගන්නවයි කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ. දොරවල් හයේ ඇතුළත සිත පිහිටනවා. මේ පිහිටන සිත පිහිටන තැනට ප්‍රසාදය කියලා කියනවා. ඒ චක්කු ප්‍රසාදයට ඉදිරියෙන් තියෙන දෙයක් ගැටුණාම, ඉදිරියෙන් තියෙන දෙයක සෙවණැල්ල වැටුණාම එතන පහළ වෙනවා රූප රූපය. චක්කු ප්‍රසාදයේ පහළ වෙන රූප රූපය රූපස්කන්ධයයි. මතක තියාගන්න. ඒ රූපස්කන්ධය ඉදිරියෙන් ඉන්න පුද්ගලයා ඔබ හඳුනාගන්නේ හතුරෙක් වශයෙන්ද, මිතුරෙක් වශයෙන්ද? එහෙම නැත්නම් ඉදිරියෙන් ඉන්න පුද්ගලයා එක්කෙනෙක්, අපි මෙතන දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ පුද්ගලයාගේ සෙවණැල්ල මේ දෙන්නාගේ මැස් වලට වැටෙනවා. එයා එක්කෙනෙක්. ඒ රූප රූපේ පහළ වෙනවා දෙන්නාගෙම. නමුත් එක්කෙනෙකුට හතුරෙක් නම්, තව කෙනෙකුට මිතුරෙක් නම්, මේ දෙදෙනාගේ හිතේ පහළ වෙන්නේ මිතුරා කියන එකේ සැප වේදනාව, හතුරා කියන එකේ දුක් වේදනාව. දැන් අර රූපය හතුරා කොට ගැනීමෙන්, මිතුරා කොට ගැනීමෙන් පහළ වෙන ස්කන්ධය නේද වේදනා ස්කන්ධය කියන්නේ. විඳීම. අපි ඉස්සරහින් ඉන්න පුද්ගලයා විඳිනවා කියලා කියවට ඉස්සරහින් ඉන්න පුද්ගලයා ආශ්‍රයෙන් අපි හිතේ හදාගත්ත දේ නේද මේ විඳින්නේ. හතුරා කොට ගත්ත, මිතුරා කොට ගත්ත එක. වේදනා ස්කන්ධය. රූප ස්කන්ධය මුල් කොටගෙන වේදනා ස්කන්ධය පහළ වෙන්නේ. රූප වේදනා දෙක මුල් කොටගෙන තමයි හතුරෙක් මිතුරෙක් ආදී වශයෙන් නැත්නම් රූපයක් වශයෙන් ගත් කල සංඥාව හඳුනන සංඥා ස්කන්ධය පහළ වෙන්නේ. හතුරා කොට ගැනීම, මිතුරා කොට ගැනීම මුල් කොටකට තමයි ඇලීම හෝ ගැටීම පහළ වෙන්නේ. ඒකට සංකාර ස්කන්ධය කියලා කියනවා. දැන් බලන්න, ක්ෂණයකින් ඇසේ රූප නැමැති අරමුණ තුළ වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී කර්තව්‍ය හතරක් කරනවා. මේ කරපු කර්තව්‍ය ටික හඳුනා ගැනීමට විඥානය කියන අරණව විඥානය වෙනම කොහෙවත් තිබිලා එන්නේ නැහැ. ඔය කර්තව්‍ය වෙනස් කිරීමකින් තොරව හතුරා වශයෙන් හඳුනාගත්ත කෙනාට හතුරා වශයෙන්, මිතුරා වශයෙන් හඳුනාගත්ත කෙනාට මිතුරා වශයෙන්, ඒ වගේම සැප වේදනාව වශයෙන් ගත්ත කෙනාට සැප වශයෙන්, දුක් වේදනාව වශයෙන් ගත්ත කෙනාට දුක් වශයෙන්, ඒක වෙනස් නොකර හඳුනා ගැනීමට විඥාන කියනවා. අන්න දැන් එතකොට මේ විදිහට ඇසේ නම් රූප අරමුණ මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා සක්කාය. එතකොට සක්කාය පහළ වෙන්නේ ඇහි නේද? එතකොට ඒක හටගත්ත ගමන් නැසෙනවා. අපි අර වඳුරා අපෙන් අත්තට පනිනවා වගේ ඊට පස්සේ අපිට වෙනත් අරමුණක් ආවොත් ශබ්දය හෝ ගන්ධය හෝ රසය, දැන් රූපේ බවට පත් වෙන්නේ ශරීරය හෝ රූප රූපේද? නැහැ. කනේ ප්‍රසාදයක් අර වගේම අරමුණු ගන්න පුළුවන් හැකියාවක් ඒක තුළ පහළ වෙන රූපේ රූප හැඩයක් ගත්තේ නැති වුණාට ඒකට කියන්නේ ශබ්ද රූපේ. ලෝකේ ශබ්ද මොනතරම් තිබුණත් කම්පෙත්ත තිබුණාට ප්‍රසාදේ නැත්නම් ශබ්ද රූපේ පහළ වෙන්නේ නැහැ ඒගොල්ලෝන්ගේ. ඒ නිසා තමයි ඇහෙන්නේ නැත්තේ. මම මේ තරම් පැහැදිලි කරන්නේ මේ බාහිර තියෙන එකට ශබ්ද රූපය කියලා ඇතමුන් කියන නිසා. නමුත් බාහිර ලෝකේ ශබ්ද තිබුණාට කන නැත්නම් ප්‍රසාදේ නැත්නම් මොනම සද්දයක්වත් ලෝකේ නැත්තේ එයාට ප්‍රසාද රූපේ නැති නිසා ගෝචර රූපේ එතන පහළ වෙන්නේ නැහැ. මේ ප්‍රසාද රූපේ නැහැ කියන්නේ කන නැහැ එතකොට. ගුරුවරයාට කනෙන් අල්ලන්න පුළුවන් පෙත්ත තියෙන්න පුළුවන් කම් පෙත්ත. නමුත් ඇත්තටම කන නැහැ.
එතකොට ශබ්ද රූපය අර වගේම සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාවන්ගෙන් විඳීම වේදනා ස්කන්ධයයි ඒක සැප දුක් වශයෙන් හැඳිනීම සංඥා ස්කන්ධයයි ඒකත් එක්ක ඇලීම ගැටීම සංකාර ස්කන්ධයයි ඒ ටික දැන ගැනීම විඥාන ස්කන්ධයයි. දැන් බලන්න අපි තුල මෞකසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් එක්කෙනෙක් වුණාට මේ ස්කන්ධ පහෙන් පහටම මැරෙනවා මාරු වෙනවා. දැන් ඔබට තේරෙනවාද ඊටු ටික පැහැදිලි කරගන්න? මං රූප ශබ්ද ගත්තා. ගන්ධ රූපය නාසයේ පහළ වෙනවා ගාහන ප්‍රසාදේ. රස රූපය ජීවහා ප්‍රසාදේ පහළ වෙනවා. කයේ සජීවී තැන්වල කාය ප්‍රසාදයේ තුල පොට්ටබ්බේ පහළ වෙනවා. මනෝද්වාරිකව තැනක් නැති වුණාට බාහිර උදව්වක් නැතුව සිතට එමේදී මනෝ සහ ධම්මාරම්මණය තුල මනෝ ප්‍රසාදයේ පහළ වෙනවා. දැන් මේ ඕනෑම තැනක එතකොට රූප රූපයේ, ශබ්ද රූපයේ, ගන්ධ රූපයේ, රස රූපයේ, පොට්ටබ්බ රූපයේ, ධම්ම රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන හයක් පහළ වෙනවයි කියලා සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනා වූ වේදනා සංඥා සංකාර හයට ගැලපෙනව නේද? අවාසනාවකට සිංහල පරිවර්තනයේදී ඒක පහළ වෙන්නේ රූප රූපයේ මුල් කොටගෙන කියලා නැහැ. ඉතින් ඒ කාලේ අය රූප කියන්නේ ශරීරයට කියලා හිතපු නිසා වෙන්නේ නැති. නමුත් අපට දැන් තේරුම් ගන්න පුළුවන් නේද වේදනා සංඥා සංකාර වෙනම පහළ වෙනවා ශරීරය වෙනම අරන් මේක විස්තර කරන්න බැරි බව. මොකද මේ ස්කන්ධ පහ හේතුප්‍රත්‍ය වශයෙන් එකට එක ප්‍රත්‍ය වෙනවා අරුනහම වෙනම පහළ වෙන්නේ නැහැ. දැන් වර්තමාන විග්‍රහයන්ට අනුව ගත් කල ඇතැමුන්ට රූපය කියන්නේ ශරීරය. එතකොට පංචස්කන්ධය විග්‍රහ කරන්න බෑ. ඇතැමුන්ට රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ. එතකොට චුති ප්‍රතිසන්දි විග්‍රහ කරන්න බෑ. අපාගත වීම, දෙවියන් අතර ඉපදීම, බඹලෝ යාම කියන එක පඨවි ආපෝ තේජෝ සමග සිදුවෙන දෙයක් නෙමෙයි. එතකොට මා ඉදිරිපත් කරපු අර ගිලාන කියන සූත්‍රයේ බ්‍රහ්මයින් තුලත් සක්කාය තියෙනවායි කියන එකේ තේරුම එහෙනම් මේ උපාදානයට හේන ස්කන්ධ පහ පහළ වෙනවායි කියන එක. අපි තුල මේක පහළ වෙන්නේ කොහොමද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සහ පව තුල සහ පින තුල. නැත්නම් ලෝභය තුල, දේශය තුල, මෝහය තුල. එතකොට ඒ පංචස්කන්ධය මගින් තමයි කය පවත්වනු ලබන්නේ. කය වෙනයි පංචස්කන්ධය වෙනයි. කයට පංචස්කන්ධය කියන්නේ නැහැ. එතකොට මරණයටපත් වෙනවායි කියන්නේ කය ඉතුරු වෙලා ස්කන්ධ පහම ඉවත් වෙලා යන එක. නැත්නම් රූපස්කන්ධය ඉතුරු කරලා වේදනා සංඥා සංකාර හතර ගියා නෙමෙයි. එතකොට රූප කියන්නේ අරමුණ නිසා තමයි අපාගත සත්‍යයට පාපේ අරමුණේ පවතින්නේ. ඒකට පඨවි ආපෝ තේජෝ නැහැනේ. එතකොට ඒ පාපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහේ හුදුක් විඳිනවා. දෙවියන්ට තියෙන පුණ්‍ය චේතනාව මනෝ රූපේ නෙමේක. අපායේ තියෙන මනෝ රූපේ. එහෙනම් දෙවියන් තියෙන මනෝ රූපේ. එතකොට පුණ්‍ය චේතනාව මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. බ්‍රහ්මයින්ට තියෙන ධානය මුල් කොටගත්. එතකොට ධානය. ඒකට සක්කාය කියන්නේ නැහැ. ඒක රූප රාග රූපී ධානය, අරූප රාග අරූපී ධානය. එහෙමයි. අන්න එහෙමයි. කාම ලෝකෙට මේක සක්කාය කියනවා, රූපී අරූපී බඹතල වල රූප රාග අරූප රාග කියනවා. එතකොට ඒක ඇස තුල, කන තුල, නාසය තුල විතරක් මේ මනෝද්වාරය තුලත් පහළ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්කන්ධ පංචකය පිළිබඳ ඔබ තුලින් විග්‍රහයක් නිවැරදි කරගන්න. දැන් සක්කාය දිට්ඨිය කියලා පාසල් යන කාලේ ඉගෙන ගත්තේ කොහොමද? මම මගේ කියන හැඟීම. දැන් මේ මම මගේ කියන හැඟීම මෙතෙන්ට ගලපගන්න. ඒ මම කියන්නේ මම කියන අකුරු දෙකක් නෙවෙයි. ඒ මම කියන්නේ කයත් නෙවෙයි. දැන් මෙතන පෙන්නන්නේ උපාදානයන්ට හේතු වෙන ස්කන්ධ පහ සක්කාය. වැරදීමක් වෙලා. නවත්ත ගන්න පොඩ්ඩක්. එතකොට අපට මේ ධම්මදින්නා රහත් මෙහෙණිය විසාකාට පැහැදිලි විසාක සිටුවරයාට පැහැදිලි කරන ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයයි. නැත්නම් ඇගේ දැක්මක් නෙමෙයි. අපි ඒක හරියටම තේරුම් ගන්න ඕනේ එහෙමනම්. දැන් එතකොට ලෝකේ ජීවත් වෙන්න අපට සක්කාය පහළ වෙන්න ඕන නේද? නමුත් ඒ පංචස්කන්ධයට එන දේ තමයි මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගන්නෙ.
එතකොට මම ඉන්නේ එතකොට මම කියන අකුරු දෙකේ හෝ කය නෙමෙයි අර ස්කන්ධ පංචකයට ආපු දේ අල්ලා ගැනීමෙන් තමයි පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. පංච උපාදානස්කන්ධෙන් තමයි සසරට බැඳෙන්නේ පංචස්කන්ධෙන් සසරට බැඳෙන්නේ නැහැ. එතකොට මේක මෙහෙම තේරුම් ගන්නේ නැහැ අපි ළමා කාලේ ඉඳලා. ඒ නිසා ස්වභාවයෙන්ම මේ දොරවල් පහට එන කාරණත් එක්කලා අපි බෙදීම් 8ක් ඇති කරගනු ලබනවා. ඒවත් ඇලීම් 4ක් සහ ගැටීම් 4ක්. අනේ අර ඇලීම් සහ ගැටීම් කියන එකේදී තමයි අර මේ වේදනාව ඉක්මවමින් තණ්හා කියන වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට අන්නේ පංචස්කන්ධයට එන දේ ඇලීම ගැටීම තුළින් පංචස්කන්ධයට එන දේ මමත්වයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයෙන් එන දේ මමත්වයෙන් ගත්තාම සක්කාය දිට්ඨි. මමත්වයෙන් ගත්තොත් සතරට අහුවේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස විග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙන ස්කන්ධ පංචකය තුල නෙවෙයි එහෙමනම්. ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. එහෙනම් පව මමත්වයෙන් ගත්තත් මායයට බැඳෙනවා. පින හොඳ වුණත් මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. ධානය සංසුන් වුණාට මමත්වයෙන් ගත්තොත් මායයට බැඳෙනවා. එනිසා මාර විජිතය කියලා කියන්නේ කාම රූප අරූප භවත්‍රේම ඒක තියෙන්නේ සක්කාය සමුදේගාමිනී පටිපදාව. බුදුවරුන්ගේ හෙලි කර ගැනීම තේරුම් ගන්න එක හරිම විශිෂ්ට දෙයක්. ඇතැම්ම අපාය නරකයි දිව්‍ය ලෝකේ හොඳයි බ්‍රහ්ම ලෝකේ හොඳයි කියලා කියනවානේ. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව තුළ තුන් භවයක ගමනක් හදාන හිටිය ඇරුණාම කිසිවෙකුටත් සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තිබුණේ නෑ නේද? මේ සක්කාය අපි අපේ ලෝකයේ තුලින් තේරුම් ගනිමු. සාමාන්‍යයෙන් අර අසුතවන්ත සූත්‍රයේ පෙන්වන්නේ මේ ස්කන්ධ පංචකයට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. අන්නේ මම කොට ගැනීම තේරුම් ගන්න බලමු අපි. ඔබ මහමග යමින් ඉන්න ඔබට හොන ගමනක හැවි යම් තැනක පොලිස් නිලධාරියෙක්. එතුමන් තමයි මේ පිළිබඳ නීති ඔක්කොම දන්නේ. ඔබ යටහත් පහත්ව කතා කළොත් ප්‍රශ්නයක් නැහැ. ඔබ යම්කිසි නීතිය දැනගෙන හරි ඒකට තර්ක කතා කරන්න ගියොත් එහෙම ඔබ මට නීතිය උගන්වන්න එනවද කියලා අහනවා නේද? ඒ ඔහුගේ නීතිය දැනුම ඔහුගේ නිලය මම වෙලා. එතකොට යම්කිසි පුද්ගලයෙකුට ධනය තියෙනවා නේද? ධනය ලැබෙන්න මේ පුද්ගලයා ධනෙන් අහංකාර වෙනවා කියලා කියන්නේ ධනය තියෙනවා කියන එක මම කොට ගන්නවා. ඒ වගේම ඔබ ආයතනයක ප්‍රධානියෙක් යටතේ ඉන්නවා නම් ප්‍රධානියා දොස් කියනකොට නිස්සබ්දව ඉන්න පුළුවන් ඔබට. ඔබට දරුවෙක් හෝ යාචක පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් ඔබට වඩා පහළ ඉන්න කෙනෙක් හෝ ඔබට යමක් කිව්වොත් අහවලා මට මෙහෙම කිව්වා පොඩි පුද්ගලයා කියපේක ඔබ ලොකුවට බාර ගන්නවා මදිකමක් විදිහට. දැන් තේරුම් ගන්න ඕන කාරණේ මොකක්ද? ලෝකය ලාභාලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා වලින් යුක්තයි. අපි අමතන අය උසස් සහ පහත් ගතිගුණ වලින් හෝ ධනයෙන් හෝ වෙනස්කම් සහිතයි. නමුත් මට මෙහෙම කිව්වා මට මදිකමක් වුණා මට පුංචිකමක් වුණා මට නින්දාවක් වුණා කියන ඒකෙන් කියන්නේ මොකද්ද? බාර ගැනීම නේද? සිදුවීම වෙනයි බාර ගැනීම වෙනයි. මෙන්න මෙතන පරතරයක් තියෙනවා. දැන් බලන්න දැකපු පුද්ගලයා එක්කෙනෙක් අර අවිරූපස්කන්ධය විග්‍රහ කිරීමේදී නමුත් හතුරා වශයෙන් බාරගත්තා මිතුරා වශයෙන් බාරගත්තා. ඒ නිසා නේද වේදනා දෙකක් පවතින්නේ. මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් හැමදාමත් සිදු වෙනවා. ඒවත් එක්කලා ඇලීම තුළ නේද අපට මේ දුක වේදනාව එන්නේ. මම ඉදිරිපත් කරනවා මෙහෙම උදාහරණයක්. බස් රථයක් ගමනක් සූදානම් වෙලා තියෙනවා. මේකේ රෝදේක ඇලෙනවා චූයින් ගම් පොඩ්ඩක්. දැන් ඇලුනහම මේක මොකද වෙන්නේ? රෝදේ පොළවේ වදින වාරයක් ගානේ තැලෙන්න ඕන.
ඒ අර ඇලුන නිසා නේද? ඒ වගේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු එක්ක ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඇලෙන ගැටෙන කාරණා ඇලුනෙන් පස්සේ නැවත ගැටෙන මොහොතක් පාසේ අර චෝයංගම් පෙත්ත තැලෙනවා වගේ අපි මමත්වයෙන් තැලෙන්න ඕන. දැන් පෘථග්ජන පුද්ගලයාය කියලා කියන ළමා කාලේ ඉඳලා මේ ස්කන්ධ පහ කියන එක දන්නේ නැතුව ජීවත් වෙන කෙනා. වචනින් ස්කන්ධ පහ දැනගෙන හිටියට අරමුණින් අරමුණට ස්කන්ධ පහ දන්නේ නැති කෙනා. ඒ නිසා ඔහු ඒ හැම එකක් තුළම මට වූ දේවල් වශයෙන් හිතකර මට වූ දේවල් වශයෙන් අධිහිතකර බාර ගැනීම ප්‍රතික්ෂේප කියන දෙක තුලින් මමත්වෙන් යුක්ත වෙනවා. ඒකට සිංහලෙන් කියන්නේ අහංකාරය. ඔබ කියන්නේ ආඩම්බරකමට අහංකාරය. අපි අහංකාරය කියන්නේ ඒ මොහොතට එන දේ මම කොට ගැනීමට. දැන් හරිනේ. එහෙම ගත්තාමයි සසරට අහු වෙන්නේ. එහෙනම් පව නරකයි මමත්වෙන් ගත්තාම සසරට අහු වෙනවා. පින හොඳයි මමත්වෙන් ගත්තොත් සසරට අහු වෙනවා. ධානය සංසුන් නමුත් මමත්වෙන් ගත්තොත් සසරට අහු වෙනවා. පව පින දෙකෙන් සසරට අහු වෙන එකට සක්කාය දිට්ඨි කියනවා. ධානයෙන් සසරට අහු වෙන එකට රූප රාග අරූප රාග කියනවා. සංයෝජනනේ නේ. ඒ නිසා සංයෝජන වලට බැඳෙන්න දැනගන්න ඕන නෑ ලෝකයා. ලෝකේ ජීවත් වෙන්න ගියාපුවාම මේ මරුවා විසින් එළලා තියෙන දැලට අහු වෙලා දැලට අහු වුණ කුරුල්ලන්ට ගැලවෙන්න බෑ කියලා කියන කලාතුරකින් කෙනෙක් ගැලවෙනවායි කියලා නේ පෙන්වන්නේ. අහු වෙන බව දන්නේ නෑ. ඒ නිසා අර ලිපගිනි මොළවන තෙක් දියසැලියේ සැපයක්යි කකලුව දිය කෙලියේ. වතුර සීතලයිනේ එන සෙල්ලම් කර ඉනවා රත් වුනහම. අනේ වගේ මේ උගුල තුල අපි විසින් බැඳෙන්න ගිහින් ඇති කරගන්නා වූ සංකල්පීය රාගයන් තමයි අපට දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරුම් ගන්න බැරි පුද්ගලයා ජීවිතේ ජීවත් වෙන්න ගිහින් සක්කාය දිට්ඨියට බැඳෙන සංඛ්‍යාව බලවත් කරගන්න ඔහු දුක් සංඛ්‍යාව වැඩි කරගන්නවා. හරිද බලන්න? ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි ජීවත් වෙන්න ගිහින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇලෙන කරුණු හෙවත් උපාදාන කරුණු 100ක් හදාගත්තොත් ඒ 100 නිසාම පසු කාලීනව දුක් වෙනවා. ඒක මානසික දුක. දැන් එහෙමනම් අපි ඉස්සර වෙලා තේරුම් ගන්න ඕන සක්කාය තේරුම් ගන්න වෙනවා. දිට්ඨියට බැඳෙන එක පිළිබඳව. එතකොට ඒකෙන් තේරුම් ගන්න අපි සක්කාය සමුදය ගාමිනී පටිපදාව. දැන් ඕනනම් මේකතන බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් වෙයි විසාක සිටුවරේ අහනවා කතපංචායෝ සක්කාය සමුදය ගාමිනී පටිපදන්ති. ආර්යාවනේ මොකද්ද මේ සක්කාය සමුදය ගාමිනී පටිපදාව කියලා කියන්නේ? ධම්මදින්න උත්තර දීලා තිබේවි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත අභිනන්දිනී සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ සසරට බැඳෙන ප්‍රතිපදාව කිසියම් තණ්හාවක් යායම් තණ්හා පෝනෝ භවිකා පුනර්භවයක් ඇති කරන තත්‍ර අභිනන්දනී මේ තත්‍ර අභිනන්දනී සිංහලෙන් පාලියෙන් තියෙන එක සිංහලට ඒ භවයන්හි කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට අන්න අර ජීවිතයක් වශයෙන් අරන් තිබෙනවා. නමුත් ඒක කාම රූප අරූප වශයෙන් ගත්තොත් හරි. නමුත් තණ්හාව තියෙන්නේ කාම රූප අරූප වශයෙන් විතරද? ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් නැද්ද? එතකොට තත්‍ර අභිනන්දිනී ඒ තැන්වලකම ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඇලෙන එකට ගලපන්තහම වඩාත් පැහැදිලි නේද? තත්‍ර අපට ගැලපෙන්නේ එහෙමනේ. අපි රූප අරූප වලට බැඳිලා නැහැනේ. අභිනන්දනී සතුටෙන් පිළිගන්නවා. ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණ සතුටෙන් පිළිගන්නවා නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. අභිනන්දනය. ඒකට කියනවා කාම තණ්හා. අර භව අපට ඕන නැහැ. අපි කතා කරන්නේ මෙතනනේ දැන්. දැන් කාම තණ්හා රූප කාම ශබ්ද කාම ගන්ධ කාම රස කාම පොට්ටබ්බ කාම ධම්ම කම්ම තණ්හා ච ඉමේ තණ්හා කායෝ. ඒ සක්කායට බැඳෙන හැටිනේ. අන්න තේරුම් ගන්න ඕන කාරණාව. දැන් අපිට මේක ළමා කාලේ පටන් යම් තාක් දුර එනකොට ධර්ම ශ්‍රවණය කරනකොට මේ වැඩේ වෙලා තියෙන්නේ.
ඒ නිසා මේ බැඳීම තුළින් චිත්ත අභ්‍යන්තරයේ සිට හට ගැනීමට අවශ්‍ය දුක හට ගැනීමට අවශ්‍ය අනුසේ හේතු සංඛ්‍යාවක් අපි තියලා තියෙනවා. හේතු සංඛ්‍යාව වශයෙන් නෙවෙයි එන්නේ, එනකොට එන්නේ ලෝභ දේශ මොහ වශයෙන්. ඒ නිසා සංඛ්‍යාව නැති කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ, ලෝභ දේශ මොහ වශයෙන් එන්නේ. ඒක නැති වුණකොට තමයි මේ එතන සක්කාය, දැන් පළමුවෙන් මේ ප්‍රශ්නේ අහන සක්කාය අඩු කරගන්නේ කොහොමද කියන්නේ. එහෙනම් ඔබට ලදරුවෙක් වශයෙන් ඉපදී තරුණයක් බවට පත් වී ඊට පස්සේ පුරවැසියෙක් වශයෙන් සමාජයට යන්න වෙනවා. ඔබ දහම් පාසල තුළ බුද්ධ ධර්මය ඉගෙනගෙන තිබෙන්නේ මේ ගැඹුරින් නෙවෙයි නම් ඔබට මල් පහන් පූජා කරන, බුදුන් වඳින, සිල් සමාදන් වෙන, දන්සැල් දෙන ආමිස පූජාමය බෞද්ධකමක් කරුණාම ප්‍රතිපත්ති පූජාමය බෞද්ධකමක් ඔබට නැහැ. ඒ නිසා ඔබ මල්වට්ටි වෙන්දේසියේදීත් සක්කාය උපදවා ගන්නවා. දන්සැලේදීත් සක්කාය උපදවා ගන්නවා. කොහොමද? ඔය මම සාමාන්‍යයෙන් ඒ කාලවල මෑතදී නැති වුණාට ඔය පොසොන් වෙසක් පොසොන් වගේ දාලවලට ධර්ම දේශනාවලට යන්න වෙනවානේ. මේ යනකොට කිලෝමීටර් කාලෙන් කාලෙට පුංචි ඉටිරෙද්දක් හදාගෙන සරුවත්, කඩල, රොටි, එහෙම නැත්නම් තව මොනවා හරි හුඟක් දේවල් දෙනවා. හැබැයි කුඩා දන්සැල් එකක්වත් නැහැ, මහා කියලා තමයි තියෙන්නේ. එතකොට මේකත් ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් අයට වඩා හොඳට දෙන්න තරඟයකට ගියොත් එහෙම ඒකම සක්කාය බවට පත් වෙනවා. මානම් දකින්නේ දන්සැල් දෙන්න ඕන. දන්සැල විනෝදය සඳහා හෝ තියෙන නිසා නෙමෙයි වඩාත් සුදුසු වෙන්නේ දුර්භික්ෂයේදී දෙන දාණය වැදගත් කියලා තියෙනවානේ. එහෙම නැත්නම් නැතිව තිබියදී අඩුව තිබියදී දෙන දාණය වැදගත් කියලා තියෙනවානේ. මේක සුදුසු කාටද? තේරුම් ගන්න ඕන. මගේ පැවිදි වෙන්න පෙර තරුණ කාලේ මම අනුරාධපුරේ ගිහින් තියෙනවා, මෙහින්තලේ ගිහින් තිබෙනවා. දන්සැල් වලට සහභාගී වෙලා තිබෙනවා. මා දුටු දෙයක් තමයි පොසොන් වලට හෝ ඇසලට වන්දනා යන අය අතේ සල්ලිත් ටිකයි වියදම් වෙලා කෝච්චියට නැගලා බඩගින්නේ ඉන්නේ. එහෙම නැත්තම් කැහැම හොයාගන්න නැහැ. එහෙම නැත්තම් මිහින්තලේ ගොඩ වෙන්නේ වීරයෝ වගේ. නමුත් උඩට ගියාම වතුර නැහැ, ආපහු පිපාසය ඇදිලා පල්ලට බහින්නේ. එහෙනම් මේ පිපාසයට අවශ්‍ය බීමක් දෙන්න හොඳම තැන තමයි මිහින්තලේ පහලට බහින තැන. එහෙම නැත්නම් බඩගින්න එන කෙනාට කෝච්චියට බත් පාර්සලයක් දෙන්න පුළුවන් නම් එහෙනම් හොඳම තැන. අන්න විදිහට සුදුසු තැන තෝරගන්න. නමුත් අපි මේක විනෝදයට බර වුණාම තරඟකාරීත්වයට ගියාම ඒකත් සක්කාය. අර මල්වට්ටියක්, වෙන්දේසියක්, පන්සලේ ලොකු පින්කමක්, බුදු හිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක් කියලා පෙන්වන්නේ මොකද්ද? ඒ සක්කාය පෙන්වන්නේ. දෙපිලක් වුණොත් ඊට පස්සේ තරඟයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අපි මේ ජීවිතය තුළ, දේශපාලනය තුළ, ඉඩම් අර්බුද තුළ, එහෙම නැත්නම් කුල ප්‍රශ්නය තුළ, ධනවත්කම් තුළ, මේ ඕන එකක් තුළ මානය මනින්න ගියාම සාමාන්‍යයෙන් ඔබ අහලා තිනේ වර්ෂාපතන මානය, එහෙම නැත්නම් කෝණ මානය මනිනවා කියන එකනේ. මේ මනින්න පටන් ගන්නෙ තමන් මුල් කොටගෙන. අන්නේ තමන් කියන්නේ කය නෙමෙයි එතන. අන්න අර තමන්ට තිබෙන අඩුපාඩුකම්, දුර්වලකම්, ධනවත්කම්, දුප්පත්කම්, සම්පත්, රූප ලක්ෂණ ඒවා තමයි මම බවට පත් වෙන්නේ. ඒවා මුල් කොටගෙන තමයි අනිත් අය මනින්න යන්නේ. එහෙමයි සෙය්‍යමාන, සදිසමාන, හීනමාන හැදෙන්නේ. ඒ නිසා සද්ධර්මයේ විග්‍රහ නොවන ධර්මදේශකින් වහන්සේ කෙනෙක් නැති, ගහක් යට සිල් සමාදන් වෙන හෝ පාළු විහාරස්ථානයක සිල් සමාදන් වෙන අහිංසක අය කය කොටස් 32කට බෙදලා ඒකේ රූපවල, පට, කෙස්වල, ලොම්වල, නියවල, දත්වල මම නෑ කියලා එකක් අදහසක් දරුවට ඒක ධර්ම විරෝධී, ධර්මානුකූල නෑ. ඒවා නොගැඹුරු අවබෝධයක්. අවබෝධයක් නෙමෙයි, අනවබෝධයක්. මේ චුල්ලවේල් දාල සූත්‍රයෙන් ගන්න. අක්කාය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. එතකොට මම කියන පදයට පඨවි ආපෝ තේජෝ අයිති නැහැ. ඒ මොහොතේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහළ වෙන අරමුණ රූප වේදනා සංඥා සංකාර පහයවත් සක්කායයි.
සක්කාය හටගෙන නැසෙනවා. නමුත් දිට්ඨි උනොත් හටගෙන නැසෙන්නේ නැහැ, සසරට බැඳෙනවා. එහෙනම් පංචස්කන්ධේ මමත්වයෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධේ, එතකොට සක්කාය පංච උපාදානස්කන්ධේ දිට්ඨි. දැන් අපි මේ සසරේ පෘථග්ජන පුද්ගලයා පවතුල පිනතුල ධාලය තුළ අත්තාන දිට්ඨියෙන් ඌහච්ච නෙමෙයි, සක්කාය දිට්ඨියට පැමිණෙනවා. නොපැමිණෙනවා නෙමෙයි. එහෙනම් අපි සසරට පැමිණෙන, සසර ගමන හදන, සසරට අහු වෙන, දුකට හේතු හදන අය. අනේකයි මම මෙතන කතා කළේ පෘථග්ජන පුද්ගලයා ඉන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ. මේක සාමාන්‍යයෙන් කියලා දෙන්න පුළුවන් විදිය තමයි දරුවෙකුට කැටයක් ගෙනත් දීලා රුපියල් 10 දෙන්න. මුදල් අයික දිනපතා ඉහළ යනවා. ඔබ ළමයෙක් වශයෙන් ඉඳලා තරුණ වයසේ මැදිවිය දක්වා එනකොට මේ අරමුණු ගැනීම තුළ මෙසේ අල්ලා ගැනීම සංඛ්‍යාව ක්‍රමෙන් ඉහළ යනවා. ඉහළ යාම තුළ ජිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ වල බලවත් වෙන ඒව ඇති වෙන තාපය වැඩි වෙනවා, දුක වැඩි වෙනවා. දැන් මෙන්න මේ සමුදය ගාමිනී ප්‍රතිපදාවේ තමයි අර ලෝභ දේශ මොහ බලවත් වෙමින් ඔබ පරිහාන ධර්මයේ කරා යන්නේ. බුදුන් වහන්සේ මේකට පෙන්වුවේ පරිහානිය කියලා. ජීවිත අවසානයේ දක්වාම පරිහානිය. එනිසා එබඳු ඇලෙන ගැටෙන හේතු සංඛ්‍යාවක් ඇති කරන ජීවිතයේ අගට ගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් කතා බහ කරලා බලන්න කොනතරම් අප්‍රසාදයෙන් කනගාටුවෙන් දුකින්ද ඉන්නේ කියලා. ඔහුට සතුටු වෙන්න ලෝකෙ මොකක්වත්ම නැහැ බොහෝ දෙනාට. මම උපමාවට කියන්නේ අවුවත් වැරදි, වැස්සත් වැරදි, පින්නත් වැරදි, තියෙන ආණ්ඩුවත් වැරදි, තිබිච්ච ආණ්ඩුවත් වැරදි, කන්න ගෙනත් දුන්නත් වැරදි, දෙනන් දුන්න නැතත් වැරදි, බලන්න ආවත් වැරදි, ආවෙ නැතත් වැරදි. ඇයි හිතේ හදාගත්ත අප්‍රසන්න භාවයකින් ඉන්නේ. සේරම වැරදියට පේන්නේ. එතකොට දැන් ඔබ මේක ඔය වැඩි කල්පනාවක් නැති වැඩිහිටියන්ට මව්පියන්ට උපස්ථාන කරන්න ගියා නම් අත්දැකීමෙන්ම දන්නවා ඇති. සුභවාදී චින්තනයක් ඇත්තෙම නැහැ. ඔක්කොම වැරදියට පේනවා. දැන් එතකොට ඒ කෙනාට සතුටක් තියනවද ලෝකේ? නිරන්තරයෙන් දුකසේ නේද ඉන්න වෙන්නේ. දැන් පරිලහ නිරේ උදාහරණය ගැලපෙනවා එතෙන්ට. තථාගතයන් වහන්සේ උපමාවකින් වදාරනවා පරිලහ කියලා නිරයක් තියෙනවායි කියලා. ඒකේ ඉන්න අයට උදේ දවල් හවස ඇසට කනට නාසයට දිවට කයට අප්‍රසන්න අප්‍රිය අමනාපේ උපදින දේවල් වල හම්බ වෙන්නේ. භික්ෂුවක් වදාරනවා අතිශය දුක් සහිතයි පරිලාහ නිරය කියලා. මම මේක ගලපන්නේ මෙන්න මේ ජීවත් වෙන්න ගිහින් දොරවල් හයට හමු වෙන හැම එකක්ම නොසන්සුන්කම අමනාපය අකමැත්ත උපදින දේවල් බවට පත් කරගත්තාම ඒ මනුස්සයාට කොහෙන්ද සැනසෙල්ලක් තියෙන්නේ? දැන් මෙන්න මේ පාරේ ගියාපුවම gedara අපායක් වෙනව නේද? පරිලාහ නිරේ gedara හැදෙනව නේද? ඒ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව නේද gedara අපායක් හැදෙන්නේ? එතකොට මේක පන්සලට ගිහින් සිල් සමාදන් වෙලා මලප්පහනක් පූජා කරලා පමණක් හදාගන්න පුළුවන් දෙයක්ද? නෑ. ඒක අර ආමිෂ පැත්තේ ලෞකික පැත්තේ යහපත් ක්‍රියාවක් පමණයි. ඒකත් අරකට ගියොත් ඒකෙත් සක්කාය හැදෙනවා. එහෙනම් මේ ධර්මය gedara ගෙනියන්න ඕන. ධර්මශාලාවේ හෝ පොතින් පතෙන් හෝ දේශකින් වහන්සේ කෙනෙක් පැහැදිලි කරන ආ වූ ධර්මය gedara ගෙනියන්න ඕන. gedara ගෙනියන්නේ පොතක් වශයෙන් නෙමෙයි අවබෝධයේ වශයෙන්. gedara ගෙනihin වර්තමාන මොහොතට මුණ දෙන්න ඕන. වර්තමාන මොහොතට මේක පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න වෙනවා. දැන් මේ අය අසමින් හිටපු කාරණයක් තියෙනවානේ. සක්කාය දිට්ඨිය තවදුරටත් අඩු කරගන්න ආකාරය. නම් මම පැහැදිලි කරේ කොහොමද මේ කියන ආකාරයට ඒ මොහොතට වචනෙන් ගත්තේ නැති වුණාට අර ඇලෙන කාරණේ ගැටෙන කාරණේ නිසා තමයි ඒක දිට්ඨියවත් මම බවට පත් වෙන්නේ. අන්න මගේ ආත්ම තුනම ඕකේ තියෙන්නේ. වචනෙන් කියවේ නැති වුණාට. ඒතන් මම ස්කන්ධ පංචකට එන දේ මගේ කොට ගැනීම. හේතුවහං අස්මින් ඒ මම මගේ. ඒසෝ මේ අත්තා මගේ ආත්මය. දැන් මගේ ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයිනේ. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආත්ම කොට අරගත්තාම ඔබ මොකද කරන්නේ? ප්‍රතික්‍රියා දක්වන්න යනවා නේද? අන්න ප්‍රතික්‍රියා දක්වන්න යාම මෙහෙවනු ලබන්නේ මමත්වයේ විසින්. කය හෝ වචන හෝ සිත හෝ ඕනෑම ක්‍රියාකාරකමකට යන්නේ මමත්වෙන් ගැනීමෙන්. සාමාන්‍යයෙන් සමාජයේ මේකට ප්‍රකාශයක් කරන්නේ ඕකට නිකන් ඉන්න හොඳ නෑ. ඕකට මොනවා හරි කරන්න ඕන. ඕකට ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕන. ඕකට උසාවි යන්න ඕන.
ඔකට නීතිය පාවිච්චි කරන්න. ඔකට දේශපාලන බලය යොදන්න ඕන. ඔකට මුදල් බලය යොදන්න ඕන. ඔකට හුනියම් කරන්න ඕන. අර ඔක්කොම ඔබට පේනවද මමත්වයේ ක්‍රියා කියලා? සමස්ත සමාජයේම ලෝභ දේශ මෝහ සහිතව ප්‍රතික්‍රියා දැක්වීමම මමත්වයේ ක්‍රියාවලියයි. දැන් ඉතින් බුදු සමයේ තේරුම් ගත් නැති වර්තමාන සමාජය මොකද කරන්නේ? දුක හදනවා සමාජයේනේ. ආවේගශීලී නොවී කතාබහෙන් සාමයෙන් සමගින් සමාදානයෙන් සහ නීත්‍යානුකූලව විසඳාගත හැකි දේවල් ආවේගශීල වී ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් යුක්ත වී ඔවුනොවුන්ගේ හැඟීම් අවස්සන ඔවුනොවුන් කුකුල් පරයකට වගේ පොරයට පොළඹවනු ලබන මිනිසුන්ගේ හැඟීම් අවස්සා සමාජය අවුල් කරන තැනක පෘථග්ජන හැමෝම ඉන්නවා. ඉතින් මේ මිනිස්සු නිවන් දකින්නද මේ යන්නේ? නෑ, දුක දකින්න යන්නේ. අප තේරුම් ගන්න දෙයක් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ දුක අතීතයේ හෝ අනාගතයේ නෙමෙයි වර්තමානයේ පවතින්නේ. ඒක ලෝකේ නෙමෙයි පවතින්නේ මිනිස්සුන්ගේ හිතවල වර්තමානයේ. ඒකට බාහිර කාරණා පුංචි ප්‍රත්‍යක් විතරයි දුකට හේතුව තණ්හාව. ඒක ලෝකෙද තියෙන්නේ. ඔබ දුන්වහන්සේ සාරාංශ වචනකින් පෙන්වනවා දුකට හේතුව තණ්හාව කියලා. ඒක ලෝකෙද තියෙන්නේ. ඉතින් ලෝකේ අවුවට වැස්සට පින්නට අඩුකමට මදිකමට අසාධාරණ කම් වලට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්නව ඇරුණාම හැඟීම් වලට වහල් වෙලා විසඳුම් ලබන්න බෑ. නමුත් පෘථග්ජනයාගේ විසඳුම් මාර්ගය ඒක තමයි. ඒ නිසා අපිට මේ එදිනෙදා ජීවිතය තුළ ඔබේ ජීවිතය තේරුම් ගන්න. ඔබ කුඹුරේද හේනේද කාර්යාලයේද මොකක්ද අපි කතා කරන්නේ ආයතනයකද ගාමන්ස් ආයතනයකද එහෙම නැත්නම් කොතනද ඔබ කටයුතු කරන්නේ? දරුවන් සමගද පාසලේද? ඒ තැනම තමයි ඔබේ සක්කාය දිට්ඨියට බැඳීම තිබෙන්නේ සහ බැඳින බව දැනගෙන මේ ඉල්ලන පරිදි තුනී කර ගැනීම කරන්න තියෙන්නේ. දැන් මා දකිනවා පෘථග්ජන කියන පුද්ගලයාට සක්කාය දිට්ඨිය තුනී වෙන්නේ නැහැ. එන්න මොකද බාර ගැනීමෙන් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස ආපහු කැටේට කාසිය දාන්න කාසිය ඓක්‍ය බලවත් වෙනවා වගේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙන්නේ සක්කාය දිට්ඨියට බැඳීමෙන්. එනම් පෘථග්ජන පුද්ගලයා සක්කාය දිට්ඨියට පැමිණෙන්නේ. නමුත් ඔහු මේ අරමුණ තුළ මේක සිදුවෙන ආකාරය දන්නේ නැහැ. ඒ නිසා ඔහුට මේ මොහොතට සිහිය නැහැ. ඒ නිසා ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ. මට මොනවා වුණාද දන්නේ නැහැ. ඒ නිසා මමත්වයෙන් බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යනවා. බැලුවම ගහ බැන ගැනීම, කපා කොටා ගැනීම සියල්ල මොනවද? මමත්වයේ ක්‍රියානේ. ලෝභ දේශ මොහ මූලය මමත්වයෙන් ගැනීමෙන් දිනන්න යාමනේ. දිනනවද? ඔක්කොම පරාදයි. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, ගිනි තියා ගන්නවා, මරා ගන්නවා, මරාගෙන පරලෝ යනවා, අනිත් කෙනා හිරගේ යනවා. බලන්න. සදහම් මේවා විසඳා ගැනීම සඳහා දරා ගැනීමේ ශක්තිය මිනිසුන්ට ලබා දී තිබෙනවා අවබෝධ කරගන්න. මිනිසුන් මේක වදින පුදන වස්තුවක් බවට පත් කරලා පැත්තකින් තියලා අනාගතේ පාවිච්චි කරන්න ඕන දෙයක් බවට පත් කරලා සුනක ප්‍රතිපදාව අනුගමනය කරනවා ප්‍රශ්නයක් විසඳගන්න. ඔය සුන්දරියක් සඳහා හෝ ආහාරයක් සඳහා හෝ සුනක ප්‍රතිපදාව කල්පනා කරන්නකෝ. මේ මම ඒක සාමාන්‍ය විහිළුවට මෙහෙමයි කියන්නේ. අපි කියමු මස් කාලේ ටිකක් හම්බුනායි කියලා. මචං ඔයා ඕක කන්න මම මේක කන්නම් කියලා මේගොල්ලෝ බෙදාගෙන කනවද? ඉස්සර වෙලා ඔවුන් කාගෙන පරාජිතයව පන්නලා අනිත් අය මරලා හයිය තියෙන කෙනා කනවද? ඒක තමයි සුනක ප්‍රතිපදාව. මේ සුනක ප්‍රතිපදාව තෝරගන්න නම් බුද්ධ ආගමක් ඕනේ. තේරුම් ගන්නකෝ. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තාම එහෙමනම් අනුසෝතගාමියා සක්කාය සමුදයගාමිනී. යන පැත්තට යන කෙනා නැවත නැවතත් සසරට බැඳීමෙන් මේක බලවත් කරගනිමින් දුක හදමින් යන්නේ. දැන් මේක සිදුවෙන ආකාරයත් මම කියන්නද? ඔය ඇහි පහළ වෙන අරමුණ තුල, කනේ පහළ වෙන අරමුණ තුලයි මම මේක විග්‍රහ කරන්නේ. අන්න එතකොට ඔබ තුල මේක තේරෙනවා නම් සමුදයගාමිනී ප්‍රතිපදාව වෙමින් තිබෙන බව තේරෙනවා. දැන් ඊට පස්සේ මගෙන් අහන්න ඊටු ටික අර තුනී කරගන්න හැටි ඒකේ කියන්න පුළුවන්.
මේක ඇස තුල කන තුල නාසය තුල පංච උපාදානස්කන්ධය විග්‍රහ කළා වගේ පංච උපාදානස්කන්ධය තුල මම මේක සමුදය ගාමිනී ප්‍රතිපදාව විග්‍රහ කරනවා. අරමුණක් වශයෙන් ගත් කල ඇහැට ස්පර්ශ වෙනවා, කනට ස්පර්ශ වෙනවා, නාසයට ස්පර්ශ වෙනවා අරමුණු. පස්ස කියන්නේ චෛතසිකයේ පහළ වීමනේ. අර මං පතා කරපු සැප දුක් උපේක්ෂ වශයෙන් විඳීම වේදනාව පහළ වෙනවා එතන. වේදනාව සට ඇලීම පහළ වෙනවා. තමන්ට පුරුදු පරිදි. අන් වේදනා පච්චයා තණ්හා. අන්න ඒක තමයි මම කියන්නේ. වේදනාව ප්‍රත්‍ය වෙනවා තණ්හා කරන්න තණ්හාවීම මම කියලා කියනවා. තණ්හා වුණොත් අර බද්දෝ මාරස්ස කියන කටයුත්තට අයිති උපාදාන බව කියන කාරණේ සිද්ධ වෙනවා. අන්න මෙහෙම අරමුණ තුළ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවක් සිදු වෙන බව ධර්මයේ ගැඹුරින් විග්‍රහ කරනවා. මේ අපි පෘථග්ජන මට්ටමින් කරන පමාද විහාරී ස්වභාවය. බැඳෙනවා එහෙනම්. ඕක තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියලා පෙන්නලා තියෙන්නේ. අරමුණ තුළ මමත්වෙන් ගැනීමෙන් සසරට අහු වෙනවට තණ්හා උපාදාන බව තමයි බද්දෝ මාරස්ස. එනම් පමාද විහාරී මේ මාර්ගයේ ගන්න තාක්කල් පමාද විහාරී. එනම් අපට ඇඟ රත් වෙලා, ඇස් දෙක රතු වෙලා, වචන අසංවර වෙලා ක්‍රියා මාර්ගයකට යනකොට අපි එතන කය වචන මෙහෙවනු ලබන්නේ ඔබ නැමැති පුද්ගලයා විසින් නොවේ. ලෝභය, දේශය, මෝහය නැමැති මමත්වය විසින්. අන්න මමත්වයේ ක්‍රියාවට ගිහින් සක්කාය තුනී කරන්න බෑ. අදාළ කාරණේ ඇසට කාට නාසයට ගැටෙනකොට ඔබේ චිත්තාභ්‍යන්තරයේ තිබී ඔබ හදාගත්ත මේ මුලාව එළියට එනවා. මම උදාහරණයක් වශයෙන් පෙන්නන්නේ ඇමක් දාපුහම අදාළ ඇම සුදුසු පුද්ගලයා වතුර යට ඉඳලා එළියට එනවා. ඉස්ස හරි, ගල්ලාඳ හරි, තව මාළුවෙක් හරි ඌට අදාළ ඇමවල් තියෙනවා. නිකන් එන්නේ නැහැ. ඇම දැක්කහම එළියට එනවා. අන්න ඒ වගේ මේ පස්දරට ඔබට අදාළ දුක් දෙන කාරණා හමු වීම ඇමක්. ඔබ තුල සැඟවී ඉන්නා වූ ගති ලක්ෂණ එළියට එනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් මේක තමයි අර ගහට කොටපුවාම ගහ ඇතුලේ තියෙන කිරි එනවා කියන උදාහරණයෙන් බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. සමුදය ගාමිනී. දැන් මේ මොහොතමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පත් කරගන්න ඕන. අන්න ඒක තමයි මේ අහන ප්‍රශ්නෙට අඩු කරගන්න ආකාරය. එහෙනම් කාන්ති නැත්තම් ඉවසීම. එහෙම නැත්නම් ඔය කියන්නේ ලෝභ දේශ මොහ කරන්න හොඳ නැහැ, අකුසල් කරන්න හොඳ නැහැ, පව් කරන්න හොඳ නැහැ කියන වචන වලින් කතා කරන සරල අර්ථයට වඩා ගැඹුරට යමින් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ මොකද්ද පැහැදිලි කරන්නේ? අපි පෙන්වුවා අතන සමුදය ගාමිනී ප්‍රතිපදාවේ කාම තණ්හා කියන වචනේ පෙරලා රූප ශබ්ද ගන්ධ රස අරමුණේ ඇලීම කියන එක. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව උපාදාන භවෙන්ද දෙන්නේ නැතුව එහි පවතිනා වූ නන්දිය නැති කරන්න ඕන. එහෙනම් මොකද කරන්න ඕන? වර්තමාන මොහොත අනාගතයට ඵලයක් ලබා දෙන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට නිදන් කරන්න නැතුව ඉවර කරන්න ඕන. එක දවසට නම් බෑ පටන් ගන්නවත්. නමුත් කලක් තිස්සේ හුරු කිරීම තුළ අර පරණ ගිය අනුසෝතගාමී ප්‍රතිපදාව වෙනුවට මේ තුනීකරණ පාරට යන්න පුළුවන්. තුනීකරණ පාර පාලියෙන් උගන්වන්නේ කොහොමද? අර මොහොතම ඇසේ කනේ නාසයේ දිවේ කය අර මොහොතම අර මම පෙන්වුවේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව කියලා එකක්. ඒක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල ඕනෑම අරමුණක් තුලට යොදාගෙන බලන්න. ඒ සමුදය ගාමිනී ප්‍රතිපදාව. එහෙනම් තුනී වෙන්නේ නැහනේ. ඒ මොහොතම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අන්න තුනී වෙන ආකාරය. ඒක පාලියෙන් පෙන්වන්නේ කොහොමද? අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා ඇහැටත් හරි කනටත් හරි නාසයටත් හරි දිවටත් හරි පවටත් හරි පිනටත් හරි ඔක්කොටම හරි. වේදනා පච්චා තණ්හා අර පරණ පුරුද්ද එන එක. දැන් අනාගතයක් හදනවා කියන එකේ තේරුම ප්‍රමාද වෙනවා කියන එකේ තේරුම තමයි තණ්හා උපාදාන බව දැන් කරන්නේ. පෘථග්ජන පුද්ගලයා දැන් කරන්නේ. ඒක කරන්න එපා කියන එක තමයි කාන්ති නැත්තම් ඉවසීම කියලා පෙන්වන්නේ. අන්න ඒක තමයි තුනීකරණ ආකාරය, නොබැඳෙන ආකාරය. එහෙනම් කොහොමද ඒකට අපට උදව්වක් ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
තථාගතයන් වහන්සේට ලෝකේ තිබුණ අටලෝ දහමට අදාළ කරුණු හමු වුණා. උන්වහන්සේ සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දැක්වේ නැහැ කියලා තියෙනව නේද? ලාභය අලාභය සැප දුක් විඳ අපසංසාවන්හිදී. බැන්නයි කියලා ඔවුන් එක තරහ වුණේ නැහැ. එහෙම නැත්නම් කෑම දුන්නේ නැහැ කියලා එලවා ගත්තයි කියලා මුඩු මහණ කිව්වයි කියලා තරහ වුණේ නැහැ. එහෙමත් නැත්නම් කණෙක් කොරෙක් පිලෙක් කිව්වයි කියලා තරහ වුණේ නැහැ. මේ ලෝකයා අපට චෝදනා එල්ල කරයි අභූත සහ සභූත. හේතු සහිත සහ නැතුව. ඔබට හේතු සහිත චෝදනාවකදී ඔබ නිස්සබ්ද වෙඳි. අහේතුක චේතනාවකදී ඔබ කලබල වෙයි. නිස්කාරණේ වුණත් අන්න අපිට අපේ ඇතුළත තියෙන කලබල වෙන ස්වභාවය දැක ගන්න මේවා උදව් වෙනවා. ඒ නිසා ලෝකයා කරන ක්‍රියාදාමයන් ඔබගේ ඇතුළත ස්වභාවය ඔබට පෙන්වා දෙන්නට තිරයක් බවට පත් වෙනවා. ඔබ අවුස්සනවා කියන එකේ තේරුම ඔබ දුකටපත් කරනවා නෙමෙයි, ඔබේ වැරදි එළියට අරන් දෙනවා. මේක උදව්වක් බවට පත් කරගන්න පුළුවන් නම් එහෙනම් ඒ මොහොතේ අර පෙර කළ දේ නොකිරීම තුලින් ඊතා ඉක්මනින් මේක නොපැමිණීම නැත්තම් තුනී කරන්න පුළුවන්. ඒ නිසා සක්කාය දිට්ඨියට නොපැමිණීම ආර්ය පුද්ගලයා තමයි සෝවාන් ආදී මාර්ගඵල වලින් තුනී කරන්නේ. අනිත් අයට පෘථග්ජන පුද්ගලයන්ට තුනී කරන්න බෑ, උන්ට මේක තේරෙන්නේ නැත නිසා. මේ අරමුණ තුල ජීවත් වෙන්නේ නැහනේ. එනම් කොහොමද වදාරන්නේ? තස්සායව තණ්හාය. ඇසේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, ඒ විදිහට ඒ තණ්හාව. උපාදාන භව වෙනවට තමයි ශේෂ කියලා කියන්නේ. අශේෂ විරාග නිරෝධෝ කියන එකේ තේරුම ශේෂ වෙන්න නොදී ඒ පවතිනා වූ නන්දිය අතහරිනවා නම්. එතකොට මොකද වෙන්නේ? උපාදාන භව නොවි අවසන් වෙන එකට කියනවා නිරෝධය. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන භව නිරෝධය. අන්න තුනී කරන හැටි. ඒකෙදි සිදු වෙන්නේ මඤ්ඤමානය වෙනුවට අමඤ්ඤමානය, බැඳීම වෙනුවට නොබැඳී අවසන් වීම. මේ අරමුණු තුළ බැඳී අවසන් කිරීම බොහෝ කල් සසරේ අපි පුරුදු කරපු දෙයක්. තථාගත බුදු පියාණන් වහන්සේ අපට වදාරන්නේ නොබැඳී අවසන් කරන්න වීරිය කරලා උත්සාහ කරලා පුරුදු කරන්න කියලා. ඔය නූතන මනෝවිද්‍යාවෙත් සඳහන් කරනවා එක වතාවක් යෝජනා කළාට හිත පිළිගන්නේ නැහැ කියලා. 21 වතාවක් විතර කිව්වම හිත පිළිගන්නවලු. එහෙනම් ඔබත් ඔබේ හිතට යෝජනා කරන්න මේ සසර බැඳෙන පාරේ ගිහින් හරියන්නේ නැහැ. බුද්ධෝත්පාදික සදහම් හමු වෙලා සැනසීම හොයනවා නම් නැවත නැවතත් යෝජනා කරලා අර පුරුදු පාරේ ඕක දකින්නකොට තමයි මට මරාට මැරෙන්න හිතෙන්නේ කියලා කියන්නේ නැතුව, රහසින් හරි ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව, දක්ෂ උගතා නැත්තම් බලවතා ඉදිරියේ නිහඬ වෙලා දුර්වලයා ඉදිරියේ පහර දෙන්න යන්නේ නැතුව, දුර්වලයා ඉදිරියේත් පහර නොදීන්න පුළුවන් වෙන්න ඕන. දැන් මට මතකයි මේ මෑතදී මම දැක්කා මේ YouTube එක තුල පින්තූර 30ක් විතර තියෙනවා. මේ පින්තූර 30 ලොකු පින්තූරයක දාලා තියෙනවා මගේ පින්තූරේ. මොකද්ද? ධර්මයේ විකෘති කරන අය ලේඛනය. මම තනියම hina වෙනවා ඉතින්. ප්‍රතික්‍රියා දක්වන්න ගියේ නැහැ. තව මනෝමය වශයෙන් ගත් කල මේ දෙවියන් අතර දෙවියන්ට ජරා මරණ නැත්තේ රූප නැති නිසා කියලා යුත් මහරහතන් වහන්සේ වදාළදී උදව් කරගෙන පැහැදිලි කරපු කාරණයක් අනුව විග්‍රහ කරමින් නමම කියලා අන්ධ බාල පුතුග්ජන කියලා වචනිකුත් කියලා තිබුණා. ඒ අනුකම්පා කරනව ඇර වෙන කළ දෙයක් නැහැ, ප්‍රතික්‍රියා දක්වන්න අවශ්‍ය නැහැ, පොදුවේ උත්තරයක් දෙනවා ඇරුණාම. ඒ නිසා මේ සමාජයෙන් හම් වෙන හැම කාරණයක්ම මොකද්ද? බුදුන් වහන්සේ ගලපලා තිබෙන්නේ. අයං නාගෝ සංගාමේ චාපතෝ පතිතං සරං. යුද්ධයට ගිය ඇතා දිනන්න ඕන නම් ඊතල පහරවල් වලින් මැරෙන්නේ නැහැ, පොඩ්ඩක් වදිනවා විතරනේ. ඒක දරාගෙන දිනන්න ඕනේ. ඒ වගේ අතිවාක්‍යන්ති සික්කිස්සන් දුස්සීලෝහි බෞද්ධනෝ. අර එල්ල වෙන හැම චෝදනාවක්ම අපේ ඇතුළත සංසිඳවා ගන්නට, ඇතුළත අපි දැකලා හඳවා ගන්න ඇරුණා ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැති එක තමයි මේ පෙන්වන්නේ. දමනය කළ ඇතා, පුරුදු කළ ඇතා. අන්න මේ මොහොත ප්‍රතික්‍රියා දැක්වීමෙන් කලබලයටපත් වෙන්න නොයා ඉන්නට අපි යෝජනා කරලා පුරුදු කරලා ආරම්භ කරන්න ඕන. දැන් එතකොට බුදුන් වහන්සේ වදාළ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවට වැටෙනවා අපි. නොදැනෙන්නම. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පාඩම් කරන්න ඕන එකක් නැහැ. යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ තමයි මේක තේරෙනවා නම්. ඒක තථාගතයන් වහන්සේ තනි වචනකින් වදාරනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඔබ මේ මොහොතේ තණ්හා උපාදාන භව කරගන්නවා නම් මඤ්ඤමානය කරගන්න නැත්නම් අමඤ්ඤමානය. දැන් සසරක් හැදෙන්නේ නැහැ, උපාදානයේ නොවි අවසන් වෙනවා. මතක තබා ගන්න වෙනවා. උපාදානයේ නොවි සක්කායට නොබැඳී අවසන් වෙනවා.
එතකොට පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ නැහැ, ස්කන්ධ පහක් බවට පත් වී අවසන් වෙනවා. අන්න ඒක තමයි තේරුම් ගත්ත පුද්ගලයාට තම තමන් කරන වැඩ කරන ගමන් නිින්ද හැරුණට සියලු ඉරියව්වලදීම මෙන්න මේ අවස්ථාව ඔබට හමු වෙනවා නම් මේ ඔබව කලබල වෙන ස්වභාවය මතු කරලා පෙන්නනවා නම් ඒක ඔබ හදාගත්ත දුර්වලකමක් බව තේරුම් අරගෙන ඒකේ පීඩනය සමාජයට අම්මට තාත්තට දරුවන්ට ශිෂ්‍යයින්ට එහෙම නැත්නම් ආණ්ඩුවට කාටවත් පටවන්න යන්නේ නැතුව ඒ පීඩනේ පටවන්නේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන්. එතකොට දිනන්න හදන්නේ රිදවල පහර දීලා දරා ගන්නවා. දරා ගැනීම කියනවා උපසමය සංසිඳවීම කියලා. මෙන්න මේ තැනට එන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්න අනතුරුව ප්‍රායෝගික වෙන්න ඕන. අනුගමනීය ප්‍රතිපදාවට යන්න වෙනවා. අනිවාර්යෙන් මේක ලියලා කියලා පාඩම් කරලා ජයග්‍රහණය ලැබෙන ලකුණු ලැබෙන එකක් එහෙම නෙමෙයි. සමාජයේ පවතින්නේ අහලා පාඩම් කරගත්තාලා අනුගමනය කරන්න යන්නේ නැහැ. එතකොට වැරදි ධර්මයේ තේරුම් ගත්තත් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. හරි දේ තේරුම් ගත්තත් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. අනුගමනය කරන්නේ නැත්නම්. මොකද ඔහුට ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිඵල හම්බ වෙන්නේ මේ රූපසමේ නැත්නම් සංසිඳන මාර්ගයේ ගත්තොත්. එතකොට සක්කාය තුනී කරගෙන යනවා. යන්න එතකොට ඊට එහාට කාරණා ඊළඟ දේශනාවලදී ඊළඟ ධර්ම දේශනාවලදී තව හොඳට අහගන්න පුළුවන් වෙයි. මේකට කියනවා ආරබත නික්ඛමත යුඤ්ඤත කියලා. ආරම්භ කරන්න. අර ඇලීමෙන් ඉවත් වෙන්න නික්ඛමත කාමයන්ගෙන් යෙදෙන්න. කුමකටද? අත්තානු දිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණි අවසන් කරන්න. මම මගේ ආත්මකට නොගැලමින් අවසන් කරන්න. එහෙම තමයි මේ මායාව පරාජය කරන්න පුළුවන් වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර නම් වූ ස්කන්ධ ලෝකයේ මෙසේ මමත්වේ නොගන්නේ නම් ඒවං ලෝකං අවෙක්කන්තම් මෙහෙම නුවණින් බලනවා නම් ලෝකං අවෙක්කන්තම් කියන්නේ ස්කන්ධ පංචක නැමැති ලෝකයේ මෙසේ නුවණින් බලනවා නම් ඒ පුද්ගලයා මායයට අහු වෙන්නේ නැහැ කියලා තියෙනවා. එනිසා කොතනින් ගලපගෙන ආවත් තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මය දුක්ඛගාමිනී ප්‍රතිපදාව වෘතග්ජනයාට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය පුද්ගලයාට. මෙන්න මේ අවබෝධය ලබා ගත්තාම ඔබට ගිහි අපිට කියන වචනේ පාවිච්චි කරන්න ඕන නැහැ. ඒ ඇඳුමෙන්නේ ඔබ ඔය ගිහි පැවිදි කියලා පාවිච්චි කරන්නේ. ඒ ඇඳුමෙන් ගිහි පැවිදි සම්මුතිය තිබුණාවයි. ඇඳුමෙන් ගිහි පැවිදි සම්මුතිය තුළම සිතින් පැවිදි වෙන්න පුළුවන්. එයාට කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවත් ආර්ය පුද්ගලයෝ කියලා. ඒ නිසා අන්නේ සිතින් පැවිදි වෙන තැනට එන්න තේරුම් ගන්න. ඔය වගකීම් අතහරින්න ඕනේ නැහැ. සත්පුරුෂ වගකීම් සියල්ල තියෙනවා නම් ඒවා ඉටු කරන්න ආත්මාර්ථකාමීලා දාලා යන්න එපා. සමාජයේ තියෙන්න ඕන. ඒ නිසා අවශ්‍ය වන්නේ තේරුම් ගැනීමයි. තේරුම් ගැනීම තුළ ඔබට මෙන්න මේ තුනී කරගන්න මාර්ගයේ මොහොතින් මොහොත අනුගමනය කරන්නට අවශ්‍ය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මාතෘකාව ගිහි අප සක්කාය දිට්ඨිය තවදුරටත් අඩු කරගන්න ආකාරය මේ ඔස්සේ තමයි මේ ධර්ම දේශනාව මා ගලපනු ලැබුවේ. දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සැති දායකත්වයේ දරනු ලබන්නේ ආර්යා වුණාදී ඇතුගල් පිටියේ පුංචි දියණියගේ ආදරණීය දීමෝපියන් නිසනි. මේ ආදරණීය සුබ උපන්දිනයක් මට පේන්නේ ධර්ම දානයක් තුළ. 2021 අගෝස්තු මාස 14 වන දිනට එනම් අද දිනට පළමු උපන්දිනය සමරන ආර්යා වනාදී ඇතුල්ගල් පිටිය පුංචි දියණියට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් ජභාවයේ සමග යහපත් අනාගතයක් නැත්නම් අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව යන්න මව්පියන්ගේ ආදරණීය ප්‍රාර්ථනයයි. ඒ සඳහා වුන් ධර්ම දානයකට මූල්‍ය දායකත්වයේ දරලා තිබෙනවා. දියණියට ලොකු වුණාම මතක් කරන්න පුළුවන් පළවෙනි අවුරුද්දේම අපි ධර්ම දානයක් දීලා උපන්දින සුබ පැතුවයි කියලා. ලස්සන උපන්දිනයක්. ගෞරවනීය දේශකයන් වහන්සේටත් සියලුම ස්වාමින් වහන්සේලාත් ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. අප සම්බන්ධයෙන් නම් ඉක්මන් භවයක් පාවිච්චි කරන්න එපා මේ භවයේදීම කියලා කියන්න බය නැතුව. දෙමව්පියන්ට ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් චතුස්සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වේවා. මූල්‍ය දායකත්වයේ දදරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ලද ධර්ම දානය තුල සිඟති දිනේ වෙනන් කලාව මේ ධර්ම දානයේ එතුමියට අපේ සිඟති දිනේට විශේෂයෙන් වෙනම ගාතාවක් මම කියනවා. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව. වෙනදා කියන්නේ ඕක අගට. මොකද මේ පෙන්වන්නේ සියලු බිය දුරු වේවා. සියලු රෝග විනාශ වේවා නැත්නම් රෝග සිදු නොවේවා. කිසිදු අනතුරක් සිදු නොවේවා. මා
නොඒවා තේ ඔබට බවත් අන්තරායෝ විසු අන්තරාක් සමවා සුකී සුවපත් වේවා දීර්ඝායුකෝ දීර්ඝායු දිසු සුවපත් දීර්ඝායු සම්පන්න ජීවිත ගත කරත්වා. ඒ උපන්දින වෙනුවෙන්ම සුභාශිංසනය. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කළා වූ අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබටත් ඔබ ප්‍රාර්ථනා කළා වූ අනිත් හැම දෙනාටමත් මේ සද්ධර්ම අවබෝධය තුළ මෙලොව වශයෙන් අනුගමනීය ප්‍රතිපදාවකට පත්වීම තුළින් නිවන සැනසෙන මං පෙත් නැත්තම් ජීවිතයේ මනුස්සකමෙන් ප්‍රතිඵල ලබන්නට හේතු වාසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. යලිත් වතාවක් සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං